රෙකෝඩින් එක හරියට ගන්න බැරි වුණා මට. කළ අපි පළවෙනිට කරපු ප්‍රශ්න තුනම කරානේ ඒකිනුත් සූඩෝ කෝඩ් ටික. ඔව්. Q3 වෙනකන් කතා කරා අපිනේ. Q3 වෙනකන් කතා කරා. ඊළඟට if එකේ විදිහ මොන වගේද කියලා අපි කතා කරා නේද? if එකක් ලියනකොට if කැඩි එක කැඩි තියෙනවා. හරි. සර් කැඩි කැඩි අයිනේ සර්. හරි ඉන්න මම කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්විච් කරගන්නවා. සර් හරි. මාව ඇහෙනවද දැන් ක්ලියර්ද? yes sir. right. හරි. එතකොට අපි ගිය සතියේ කතා කරා අද පොඩි කනෙක්ෂන් ඉෂුස් වගේක් ආවුතේ කලින් අයියලාගේ ක්ලාස් එක කරනකොට පොඩ්ඩක් බලන්න. හරි. right. මම රෙකෝඩින් එක ඔන් කරලා තියෙන්නේ. අපි රෙකෝඩ් වෙන්න ආරිමු. ගිය සතියේ එතකොට අපි කතා බහ කරා කොහොමද if එකේ ස්ට්‍රක්චර් එක මොන විදිහද කියලා. එතකොට if එකක් අපි පාවිච්චි කරනවා කියලා කතා බහ කරා සිලෙක්ෂන් එකක් කරගන්න නේද? ඒ කියන්නේ තෝරා ගැනීමක් කරගන්න. right. ඒතර මේ තෝරා ගැනීම කියන එක අපි ඒ කියන්නේ හොයාගන්නවා මෙතන තේරීමක්ද තියෙන්නේ කියන එක හොයාගන්න විදිහ අපි කතා කරා මේ ෆ්ලෝ chart එකේ කන්ඩිෂන් එකකට අදාළව එයා පාරවල් දෙකකින් ගිහිලා නැවත පොදු මාවතකින් එකතු වෙනවා නම් අපි කිව්වා ඒ ස්ට්‍රක්චර් එක සිලෙක්ෂන් ස්ට්‍රක්චර් එකක් විදිහට තමයි අපි අඳුනගන්නේ කියලා. එතකොට ඒ සිලෙක්ෂන් එක නැත්තම් තේරීම කියන එක අපි if කියන ස්ට්‍රක්චර් එකේ නැත්තම් if then else කියන ස්ට්‍රක්චර් එකෙන් මැනේජ් කරගන්නවා කියලා කතා බහ කරා. ඒ වගේම තමයි අපි කතා කරා මේ if then else එකේ කොටස් ටික මොනවාද කියන එක නේද? ඒ කියන්නේ if කියන කන්ඩිෂන් එක තියෙනවා, if කියන කීවර්ඩ් එක තියෙනවා, ඊට පස්සේ එයාට අදාළව තියෙන කන්ඩිෂන් එක අපි වරහන් ඇතුලේ ලියනවා. ඊට පස්සේ then කියන කීවර්ඩ් එක ලියනවා. ඊට පස්සේ අපි කියපු කොන්දේසිය සත්‍ය නම් කළ යුතු දේ මොකක්ද කියලා ලියනවා. අපි else part එක ගැන හිතනවා අපේ flow chart එකේ අසත්‍ය කියන පාරෙත් යම් කිසි දෙයක් කරන්න තියෙනවා නම් no කියන part එකෙත් යම් කිසි දෙයක් කරන්න තියෙනවා නම් අපි else කියන keyword එක පාවිච්චි කරලා කොන්දේසිය අසත්‍ය විට කළ යුතු දේ ලියනවා. ඊට පස්සේ end if එක අනිවාර්යෙන් අපි භාවිතා කරන්න ඕනේ. if එකයි end if එකයි තමයි අපිට if එකේ scope එක කියලා කියන්නේ එයාගේ ප්‍රමාණය, එයා විහිදලා තියෙන ප්‍රමාණය පෙන්වන්නේ. right. හරි. එතකොට ඕකට අදාළව අපි කතා බහ කරා අපේ තුන්වෙනි අපි එක්සැම්පල් එකක් කරා ඒකට අදාළව තියෙන ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙටත් අපි උත්තර ටික ලිව්වා. right. මේ කියන flow chart එකට. අද අපි යනවා හතරවෙනි එකේ අදාළව flow chart එකට අදාළව උත්තර ටික ලියන්න. මට මතක නැහැ පුතේ හතරවෙනි එකට අපි ඔයගලන්ට මම ලියන්න වෙලාව දුන්නද කියන එක. මම ඔයගලන්ට වෙලාව දුන්නද හතරවෙනි එක කරලා ඉවර කරගන්න? ඔව් හතරවෙනි flow chart එකට අදාළ සූඩෝ කෝඩ් එක ලියන්න මම වෙලාව දුන්නද නැත්නම් අපිට පොඩ්ඩක් බලන්න පොත පෙරලලා ඔයගොල්ලෝ ලියලා නම් එතන මම කතා බහ කරලා තියෙන්න ඕනේ. එතන මට කෙලින්ම උත්තරේ ලියන්න පටන් ගන්න පුළුවන්. ඔව් කවුරු හරි එක්කෙනෙක් පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. හිමන්සා රයිට්. ඒ කියන්නේ වෙලාව දීලා තියෙනවා නේද පුතේ? හරි. එහෙනම් මම හතරවෙනි එක්කෙනාගේ ෆ්ලෝ chart එක කෙලින්ම ලියන්න පටන් ගන්නවා. right. right great. හරි සුක thank you. හරි. එහෙනම් මම දැන් මේක කතා බහ කරන්න පටන් ගන්නවා. අපේ ෆ්ලෝ chart එකේ තිබුණේ ධන සංඛ්‍යාවක් ලබාගෙන ඒ සංඛ්‍යාව ඉරට්ටේද ඔත්තේද කියලා තීරණය කරලා ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ අගයක කියලා පෙන්වන්න ඕනේ. ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ අගයක කියලා පෙන්වන්න ඕනේ. හරිද? එතකොට මම එහෙනම් සාමාන්‍ය විදිහට ලියන්න පටන් ගන්නවා. මුලින්ම අපි පාවිච්චි කරන්න ඕනේ ආරම්භය. right. මම සිංහලෙන් ලියනවා මේක. right. ඊළඟට ධන සංඛ්‍යාවක්
ලබා ගන්න. ඊළඟට සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතුරු අගය ලබා ගන්න. මං යටට ආවේ මට ඉඩ නැති නිසා. නැත්නම් ඔයගොල්ලන්ට දිගටම ලියන්න පුළුවන්. දැන් අපේ කන්ඩිෂන් එක. මොකක්ද අපේ කන්ඩිෂන් එක? අපේ කන්ඩිෂන් එකේ අපි පාවිච්චි කරලා තියෙන්නේ is remainder equal 0 කියන එක නේද? එතකොට සිංහලෙන් අපි ලියනවා නම් ඉතුරු if කියලා වරහන් ඇතුලේ ඉතුරු වගේ සමානයි බිඳුව. right then කියලා තමයි අපි ලියන්නේ. right හරි. මම ඒක දැන් ලියනවා මෙතනින් තත්පරයක් ඉන්න right okay. if ඉතුරු වගේ සමානයි බිඳුව then අපිට ඕනම් කරන්න තියෙන්නේ ඉරට්ටේ අගයක කියලා පෙන්නන්න. එහෙනම් මේක ඒ විදිහටම අපිට ලියන්න පුළුවන්. ඉරට්ටේ අගයක පෙන්වන්න. අපේ නැත පාරේ දෙයක් තියෙනව නේද? else එකකුත් තියෙනවා. එහෙනම් else ඔත්තේ අගයකි පෙන්වන්න. දැන් අපේ සිලෙක්ෂන් එක ඉවර වෙනවා නේද? years path එකකින් ඇවිල්ලා තායි පොදු පාරට වැටෙනවා මෙන්න මෙතනදී. no path එකේ ආවත් පොදු පාරට වැටෙනවා මෙන්න මෙතනදී. right ඒ කියන්නේ අපේ if එක ඉවරයි. දැන් අපිට end if පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අවසානය කියලා ලියන්න. මොකද එතනින් එහාට අපිට හම්බෙන්නේ අවසානය. හරි. ওই විදිහට අපිට සූඩෝ කෝඩ් එක ලියන්න පුළුවන්. right බලන්න ලියපු අය තමන් ලියපු එක හරියද? අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න. මම පොඩි වෙලාවක් දෙන්න. right පොඩ්ඩක් උඩට කරනවා මේක. ගැටලු තියෙනවා නම් අහන්න. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න පුතේ දුවේ right දුවල පුතාලා දෙගොල්ලටම කියන්නේ ඕගොල්ලන්ට ඉගෙනගෙන ඉස්සරහට යන්න බෑ. යමක් ඉගෙන ගන්න බෑ. ඕනම දෙයක් ඉගෙන ගන්න බෑ. ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට නොතේරෙන කොටස. right ඒක කොච්චර පුංචි දෙයක් වුණත් ඔයාලට හිතුණාට කොච්චර ලේසි දෙයක් වෙන්නේ නැති මේක අහන එක නේද? මං නෝන්ඩි වෙයිද දන්නේ නැහැ මේක අහන්න කියලා නේද? මං චාටර් වෙයිද දන්නේ නැහැ. ඕවනේ ඔයගොල්ලන්ගේ හිතට එන්නේ නේද? එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්න අහනවා කියන එකෙන් වෙන්නේ ඔයා නොදන්න දේවල් ටික ක්ලියර් වෙන එක. right ඒක නිසා අනිවාර්යෙන් ප්‍රශ්න තියෙන කට්ටිය ප්‍රශ්න අහන්න. ඇයි මේක කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? right ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ ඔයගලන්ට ඉස්සරහට යන්න අවස්ථාව හම්බ වෙනවා. නෑ ඉසුක රූල් ඇර ලියන්න ඕනේ නෑ පුතේ. ඒ කියන්නේ අර මම මේ පොඩ්ඩක් මේවා එහෙට මෙහෙට කරලා තියෙනවනේ ඉන්ඩෙන්ට් කරලා තියෙනවනේ මේ වගේ තැන්වල. ඒක එහෙම ගෙනියන එක අපි ලියන කෝඩ් එක පැහැදිලි වෙන්න උදව් වෙනවා. ඒ අරින්න රූල් ඇර ලියන්න ඕනේ නෑ.
හරි ඉවරද ඉස්සරහට යමුද තාම ලියන කවුරු හරි ඉන්නව නම් ඉන්ඩිකේට් කරන්න ටක් ගාලා right හරි පියන් ඉස්සරහට හරි ඊළඟ තැනදී මම කතා කරලා තියෙන්නේ එක්සැම්පල් එකක් ඒක නිසා මම මේක කරලා පෙන්නනවා ඕගලන්ට දැන් මෙතන conditions කීපයක් එන අවස්ථාවක් අපි කතා කරන්නේ නේද කොන්දේසි කීපයක් එන එක. එතකොට මෙතනදී අපි flow chart එක දිහා බැලුවොත් අපි flow chart එක මේකේ ඇඳලා flow chart එක දිහා බැලුවොත් ඕගලන්ට පෙනෙයි එක කොන්දේසියක් අසත්‍ය වුණාම ඔයා ලියන condition එක අනුව right සත්‍ය අසත්‍ය පැත්තෙන් තව කොන්දේසියක් හම්බවීමක් තමයි සිද්ධ වෙන්නේ හමුවීමක් තමයි සිද්ධ වෙන්නේ right එතකොට අපිට මෙයාව හැන්ඩල් කරගන්න විදිහ වෙනස් වෙනවා නැත්නම් if එක ලියන විදිහ වෙනස් වෙනවා එතකොට if එකේ years path එකේ ගියාම කොන්දේසියක් හම්බුනොත් ඒක හැන්ඩල් කරගන්න විදිහයි no එකෙන් ගියාම කොන්දේසියක් හම්බුනොත් එයා හැන්ඩල් කරගන්න විදිහයි දෙවිදියක් තියෙනවා අපිට අඳුනගන්න right දැන් මම flow chart එක පෙන්නුවොත් මේකට අදාළව තියෙන්නේ flow chart right ඒක flow chart එකේ කොහොමද කියලා තියෙන්නේ ලකුණක් ලබා ගන්න ලකුණ 80ට වැඩිද කියලා හොයලා බලන්න. ඔව් නම් වැඩි හෝ සමානද කියලා හොයලා බලනවා. ඔව් නම් අපි distinction එකක් නැත්නම් ගෞරව කියලා display කරනවා. නැත්නම් ආයෙ බලනවා ලකුණ 40ට වඩා වැඩිද කියලා. ඒතර ලකුණ 80ට වඩා වැඩිද කියන එක නැත කියන උත්තරය එනවා කියන්නේ එතනින් පහළට එන්නේ ලකුණු 80ට වඩා වැඩි නැති අය. right එතකොට අපි යාව 40ට වඩා වැඩිද කියලා සර්ච් කරා නම් ඇති අපේ ප්‍රශ්නෙට අදාළව. right ඊට පස්සේ 40ට වඩා අඩුයි කියලා නැත කියන එකට උත්තර 40ට වඩා වැඩිද සමානද කියන එකට උත්තරේ නැත කියලා එනවා කියන්නේ අපිට පහළට එන්නේ 40ට වඩා අඩු අය. එතකොට අපිට පුළුවන් ඊළඟ ඔප්ෂන් එකට යන්න. right හරි. එතකොට මේකේ සූඩෝ කෝඩ් එක මම මේ සයිඩ් එකෙන් ලියලා පෙන්නනවා මට අර පැත්තේ ටිකක් ඉඩමදි නිසා. right හරි මම මේක ඉංග්‍රීසියෙන් ලියනවා. මුලින්ම start කියලා පටන් ගන්න පුළුවන්. start නෙමෙයි begin. begin ඊළඟට obtain a mark ලකුණක් ලබා ගන්න. right ඔන්න ඊළඟට අපිට කොන්දේසිය හම්බ වෙනවා. දැන් මේවා අපිට සිලෙක්ෂන් කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ නේද? මේගොල්ලෝ ගිහිල්ලා ඔක්කොම පොදු මාවතකට වැටෙනවා මෙන්න මෙතනදී. නේද? මෙන්න මෙතනදී පොදු මාවතකට වැටෙනවා. හැමෝම පොදු මාවතකට එකතු වෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ. right ඉතින් ඒක නිසා මේකෙන් එන්නේ මේ සිලෙක්ෂන් සෙට් එකක්. පෙරලා එන්නේ. එහෙනම් begin obtain a mark ඊළඟට අපි මොකද කරන්නේ? අපි අහනවා ප්‍රශ්න. if mark larger than equal එකක් තියෙනවා නේද? larger than or equal 80 then ඒක yes නම් අපි කියනවා display distinction කියන එක ඇත්තටම මේ උද්දෘත ක්‍රමය යටතේ ආව නම් හොඳයි. right මෙයාගේ නැත පැත්තට ආවම විශේෂ දෙයක් වෙනවා පේනවද? නැත පාරේ එනකොට තව කොන්දේසියක් අපිට හම්බෙන්නේ. එතන හම්බෙන්නේ තව කොන්දේසියක්. right ඒ කියන්නේ අපිට දැන් මේ if එක end කරන්න කලින් right ඒ if එක end වෙන්නේ no එයාගේ no කියන part එක ඉවර වුණායින් පස්සේ දැන් මේ පළවෙනි if එකේ no කියන පාරේ ආවම තමයි තව if එකක් හම්බෙන්නේ. ඒතර පළවෙනි if එකේ no කියන පාරේ එන නිසා අපි පාවිච්චි කරනවා else. නේද? අපි දන්නවනේ පළවෙනි if එකේ condition එක false වුණොත් else පැත්තට යන්න ඕනේ. else පැත්තේ අපිට තව condition එකක් හම්බෙන්නේ.
එහෙනම් අපි මෙයාව else එක යටින් තව if එකක් අරගන්නවා. අපි ඔකට කියනවා else if කියලා. pseudocode standards බලුවම සමහර වෙලාවට else if එක එකට ලියලා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔයගලන්ගේ පොතේ තියෙන විදිහ තමයි මම මේ ඔයගලන්ට පුරු කරන්නේ. මේ else if එක ලියන තව ක්‍රම තියෙනවා. right? එතකොට else if එකේ මොකද්ද තියෙන condition එක? අපිට තව condition එකක් හම්බ වෙනවා නේද? mark larger than or equal 40. ආයෙත් අපිට හම්බ වෙනවා then. එයා true වුණාම credit කියන එක පෙන්නන්නයි කියන්නේ. එහෙනම් display credit. right? එයාගේ else එක ඒ කියන්නේ මේ කොන්දේසිය මාක් විශාලයි හෝ සමානයි 40 කියන කෙනාගේ else එකේ අපිට තියෙනවා display weak කියලා. එහෙනම් මෙතන else එකක් ආයිසරයක් එනවා. else display weak. හරි. ඔන්න අපි කොන්දේසි දෙකත් එක්ක වැඩ කරලා ඉවර කරා. දැන් අපි if කීයක් පටන් ගත්තද? if දෙකක් පටන් ගත්තා අපි නේද? එකක if කියලා තියෙනවා mark larger than 80. අනිත් එකේ if කියලා තියෙනවා mark larger than or equal 40. එතකොට if දෙකක් පටන් ගත්ත නිසා අපි end if දෙකක් ලියන්න වෙනවා. මෙතන එක end if එකක් කියන්න ඕනේ. ඊළඟ එකට අදාළව ඒ කියන්නේ උඩ if එකට අදාළව තව end if එකක් කියන්න ඕනේ. end if දෙකක්. ඊළඟට තමයි අපේ ගැලීම් සටහන සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. ඒ කියන්නේ end if එක. end if දෙකකට පස්සේ අපි පාවිච්චි කරනවා end කියන එක. පැහැදිලිද? ඔව් කන්ෆර්ම් කරන්න මට කට්ටිය chat එකේ. පැහැදිලිද නැද්ද කියලා? right හොඳයි. අනිත් අය right very good very good. හරි. එහෙනම් අපි මේකේ pseudocode එක දැන් ලියන්න තනියෙන් ලියන්න try කරන එක හොඳයි. right ලියලා මීට පහලින් තියෙනවා මේ වගේම ගානක්. නේද? ඒකේ තියෙන options ප්‍රමාණය ටිකක් වැඩි. බලන්න ඒක ඒ විදිහටම ලියන්න පුළුවන්ද කියලා. ඉසුක එහෙම නැහැ. if else end කියන ඒවා capital ම ලියන්න අවශ්‍ය නැහැ. මම ලියනකොට ඔයගලන්ට අර structure එක පැහැදිලිව පේන්න ඕන නිසායි මම මේ දේවල් ටික ඒ විදිහට ලියලා තියෙන්නේ. ඔයගලන්ට සාමාන්‍ය විදිහට simple පාවිච්චි කරලා ලියන්න පුළුවන්. එහෙම නීතියක් නැහැ.
සර් මේ පාඩමේ ලකුණු කීයක වගේ ප්‍රශ්නයක් අහනවද? මේ පාඩමෙන් අහනවා දෙවෙනි කොටසේ තනිකර ප්‍රශ්නයක් දෙනවා. ඔයගලට ප්‍රශ්න තෝරගන්න තියෙන එකේ. එතකොට එතනට ලකුණු 10ක්. ඒක ඔයගලන්ගේ කැමැත්ත මත කරන්න පුළුවන්. තනිකරම ෆ්ලෝ chart එක දීලා සූඩු කෝඩ් එක අඳින්න හරි, සූඩු කෝඩ් එක දීලා ෆ්ලෝ chart එක ලියන්න හරි, නැත්නම් හිස්ටම් පුරවන්න හරි තමයි එන්නේ. සර් ෆ්ලෝ chart අඳින්නේ නැහනේ. ෆ්ලෝ chart සම්පූර්ණයෙන් අඳින්න දීලා නෑ පුතේ ඔයගලන්ට. මේ දක්වාම දීලා නෑ. මම හිතන්නේ ඒ පැටර්න් එක වෙනස් කරයි කියලා. ඔයගලන්ට තියෙන හිස්ටම් පුරවන්නනේ තියෙන්නේ සර්. ඔව් එක්ක හිස්ටම් පුරවන්න නැත්නම් කන්වර්ට් කරන්න. ෆ්ලෝ chart එක දීලා සූඩෝ කෝඩ් ලියන්න නැත්නම් සූඩෝ කෝඩ් එක දීලා ෆ්ලෝ chart එක අඳින්න. ඊළඟට MCQ පේපර් එකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 6ක් 7ක් අතර ප්‍රමාණයක් එනවා. එතකොට එතනත් ලකුණු 7ක්. right ඒක ඔක්කොම පේපර් එකෙන් සම්පූර්ණ ලකුණු 17ක් විතර මේ පාඩමෙන් ඕගලන්ට අල්ලගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ පේපර් එක කරනකොට පේපර් එකේ මම හිතනවා ඕගොල්ලෝ පේපර් එකක් එහෙම දැකලා ඇති කියලා. පේපර් එකේ Excel question එකක් වෙනම එනවා. ඒක ලකුණු 10ක්. ඊළඟට database question එකක් වෙනම එනවා. ඒක ලකුණු 10ක්. ඊළඟට මේ Pascal question එක කියන්නේ Pascal වලටත් වඩා ඇත්තටම flow chart pseudo code එන්නේ. ඒකයි මම මේක මෙච්චර ඕගලන්ට practice කරන්නේ. right එතන ලකුණු 10ක්. එතකොට එතන ලකුණු 30ක් සම්පූර්ණයෙන්. කෙටි මේ ලියන ප්‍රශ්න පත්‍රයේ පැත්තෙන් ගන්න. ඊට අමතරව ඕගලන්ට එනවා පළවෙනි ප්‍රශ්නේ අර අනිවාර්යෙන් උත්තර දෙන්න ඕන ප්‍රශ්නේ ප්‍රශ්න 10 එනවා. ඒ ප්‍රශ්න 10 නුත් එක කොටසක ඒ කියන්නේ ඒකෙත් ලකුණු දෙකක් විතර මේ Pascal හරි flow chart හරි pseudo code හරි කොටසක් අහනවා. එතනත් ලකුණු දෙකක් 32ක් විතර එතන. ඊළඟට කෙටි ප්‍රශ්න පත්‍රයේ පැත්ත ගත්තොත් Excel වලින් එනවා ප්‍රශ්න 3ක් 4ක් විතර. ඊළඟට database පැත්තෙනුත් ප්‍රශ්න දෙකක් විතර වගේ එනවා. එතන 5යි. flow chart වලත් ප්‍රශ්න 5ක් හෝ ඊට වැඩි වෙනවා. එතනත් ලකුණු 10යි. ඒත් ඔයගලන් මේ Excel database programming හරියට මාස්ටර් කරොත් එකක්වත් වරද්දක් නැතුව කරොත් ඒ ටිකට විතරක් උත්තර දීලා පේපර් එක පාස් වෙන්න පුළුවන්. කියන්නේ S එකක් ගන්න. 40 පැනලා ඔයගලන්ට ලකුණු තියෙනවා. right ඒක නිසා IT වලට ඒකක් ගන්නවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ හරියට වැඩේ ફોකස් කරගෙන ඉන්න. හරි මේක ඉවරද? ඉවර නම් ඊළඟ ප්‍රශ්නේ try කරන්න ඕනේ. මම ඊළඟ ප්‍රශ්නේ ගාවට ස්ක්‍රීන් එක ගෙනියන්නද? ලියන කවුරු හරි ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න. right. එතකොට මේක තමයි අපි ඊළඟට කරපු ප්‍රශ්නේ. මේකට ටක් කාලා ලියන්න බලන්න. අර වගේමයි conditions කීපයක් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඔගොල්ලෝ ගාව මම හිතනවා උත්තරේ ඇති කියලා. ඒ කියන්නේ flow chart එක ඇඳගෙන ඇති කියලා හරියට. මං 5:35ට මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඊට කලින් ඉවරනවා ඉවරයි කියලා කියන්න.
right හොඳයි generally අපි මොනිටර් කට්ටිය පොඩ්ඩක් ඉවර වෙනකම් හරි දුවල පුතාලා මට විනාඩියක් දෙන්න මම ස්ක්‍රීන් ෂෙයාරින් පොඩ්ඩකට ඕෆ් කරනවා Sir, හරි right
විහංගා මගෙන් අහලා තියෙනවා ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් බලන සයිට් එක මොකක්ද කියලා. පුතේ www.starlabs.lk මම මෙතනට නම ටයිප් කරන්නම්. right ඔතනට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා අපි කරමු සර් WhatsApp group එක හදලා link එක දැම්ම නේද සර්? ඔව් link එක දැම්මා හම්බුනේ නැද්ද තාම? හම්බුණා. හරි right දැන් අපි මේකේ pseudo code එක ලියන්න හදන්නේ right එතකොට මේකේ pseudo code එකට එකම එක වෙනසයි වෙන්නේ අපිට ලියන්න තියෙන ප්‍රමාණය කියන්නේ conditions ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා එච්චරයි වෙන ගැටලුවක් වෙන්නේ නැහැ හරිද right ඒක නිසා අපි ඉක්මනට මේක ලියමු මේ විදිහට flow chart එක පොඩ්ඩක් පේන්න තියනම් ඒක ලොකු flow chart එකක් නිසා right හරි මම මේක සිංහලෙන් ලියනවා ආරම්භය මම size එක පොඩ්ඩක් ලොකු කරගන්නම් නැත්නම් පැහැදිලි වෙන්නේ නැති right ආරම්භය ඊළඟට ලකුණ ලබා ගන්න සර් මේ ඔබදේ සර් මේ වීඩියෝස් වලට කැපෙන්නේ zoom package එකෙන්ද මොකද බැරි මට තේරෙන්නේ වලට රෙකෝඩින් වලට රෙකෝඩින් මේ zoom package එකෙන්ද කැපෙන්නේ සර් රෙකෝඩින් බලද්දි ඒක නෑ නෑ පුතේ රෙකෝඩින් බලද්දි zoom package එකෙන් නෙවෙයි zoom package එකෙන් කැපෙන්නේ ඔයගලන්ට zoom meeting එකක් තියෙන වෙලාවට විතරයි රෙකෝඩින් කියලා කියන්නේ ඔයගොල්ලෝ වෙබ් එක පාවිච්චි කරනවා කියන එක. ඒකට ඔයගොල්ලන්ගේ normal data වලින් කැපෙන්නේ. right ඊළඟට if මොකද අපේ condition එක ලකුණ විශාලයි හෝ සමානයි 75 නේද? එහෙමනම් මම සිංහල එක ලියලා නැහැ ඒ පෙන්වන්න right ඊළඟට අපිට පුළුවන් else පාරේ යනකොට මොකද වෙන්නේ තව if එකක් හම්බෙන්නේ නේද හරි එතකොට මේකෙන් අහනවා තව ප්‍රශ්නයක් ලකුණ විශාලයි හෝ සමානයි 65ද මේක දෙන්න එක මගේ මිස් වුණා නේද දෙන්න තියෙනවා ඊළඟට මට එහෙමනම් B පෙන්වන්න ඊළඟ ඔබදේ සර් දැන් ඉස්සරහට අපි ප්‍රෝග්‍රෑම් එකක් හදලා රන් කරලා බලනවාද ඒක වැඩ කරනවාද කියලා අපිම ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඔව් පැස්කල් වලින් අපි ඒක තමයි කරන්නේ මේ අපි මේ කතා කරපු හැම නිදසුනක්ම මේ කතා කරපු ප්‍රෝග්‍රෑම් එකේ කරපු හැම නිදසුනක් වගේ අපිට පැස්කල් වලින් හදන්න පුළුවන්. අපි හදනවා පැස්කල් වලින්. right? excuse me sir. ඔව් පුතේ. සර් පැස්කල් වල සර් අපි ඔය දාන variables ඒවා ඔක්කොටම මේ space තිබ්බ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඒකේ මෙහෙම වෙනවා. variable name අපි ලියනකොට ලියන්න ඕන නීති රීති ටිකක් තියෙනවා. ඒ නීති රීති වලට variable එක ලියලා ඉවරලා තව වචනයක් ලියද්දි එතකොට නම් ගැටලුවක් වෙන්නේ නැහැ. C# වල නම් සර් කොච්චර ස්පේස් තිබ්බත් එච්චර ලොකු අවුලක් යන්නේ නැහැ නේද? ඔව් ඒකෙත් මෙහෙමයි. එක එක ප්‍රෝග්‍රෑම් එකේ පුතේ එක එක නීති වර්ග තියෙනවා. right ඒක නිසා කියන්නේ ඒකට අපි කියනවා syntax කියලා. syntax වලට අදාළ වෙන විදිහට තමයි අපි වැඩේ කරන්න ඕනේ. ඒක එක එක languages වල එක එක විදිහයි. ඕගලන් මේ ඇල්ගොරිතම් හරියට දැනගත්තම ඕගලන්ට කරන්න ඕන වෙන්නේ ලැන්ග්වේජ් එක තියෙන සින්ටැක්ස් ටික දැන ගැනීම විතරයි. ඊට පස්සේ ඕන ලැන්ග්වේජ් එකක් හැන්ඩල් කරන්න පුළුවන්. right එතකොට 55 අන්තිමට තියෙන කන්ඩිෂන් එක තමයි ලකුණ larger than or equal 35. then s පෙන්වන්න else එක පැත්තේ
අපි ලියනවා w පෙන්වන්න. දැන් අපි if open කරලා තියෙනවා 1 2 3 4ක්. ඒක නිසා අපිට endif 4ක් ලියන්න වෙනවා. මෙතන endif 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 ඉස්සරයක් endif සහ අන්තිමටම අපි end එකක් ලියන්න ඕනේ. හරි. එතකොට ඔය විදිහට තමයි අපි මේ කියන flow chart එකට අදාළව pseudo code එක නිර්මාණය කරගන්නේ. හරි. වැරදි තියෙන අය හදාගන්න, ප්‍රශ්න තියෙන අය අහන්න. අපි ඊළඟට යනවා ඔයගොල්ලෝ ඇඳපු නැති flow chart එකක් මට මතක නෑ. ඒක ඔයගලන්ට කියලා මම ඇඳෙව්වද කියලා සමහර අයට කියලා මම ඇඳෙව්ව මට මතකයි දෙලා. අංක 3කින් විශාල ලකුණු හොයන එක. ඇඳුවද කියලා මට හරියටම මතක නැහැ. හැබැයි මම මේ flow chart එක ඇඳලා තියෙනවා. ඒක බලාගෙන ඔයගලන්ට pseudo code එක ලියන්න කියලා. අපි බලමු මේක කරගන්න පුළුවන්ද කියලා. මේක මුලින් ඉවර කරගන්න. සවිද්‍යා දුව ලැප්ටොප් එකක කියන්නේ කම්පියුටර් එකක සිංහලෙන් ටයිප් කරන්න ඕගලන්ට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය විදිහට සිංහල ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරගෙන සිංහල ෆොන්ට් එකක් කොහොමද ඉන්ස්ටෝල් කරගන්න ඕනේ සිංහල පේන්න. කීබෝඩ් එකෙන් ඕගලන්ට අකුරු තියෙන තැන් කී මැප් එකක් අරගෙන ඒ කියන්නේ ඔයගොල්ලෝ සර්ච් කරොත් ඉන්ටර්නෙට් එකේ සිංහල කීබෝඩ් කියලා ඔයගලන්ට මේ අපේ සාමාන්‍ය කම්පියුටර් එකේ තියෙන කීබෝඩ් එකේම සිංහල අකුරු තියෙන තැන මැච් කරපු ෆොටෝ එකක් එනවා. ඒක බලාගෙන ඔයාලට හුරු වෙන්න පුළුවන්. එතකොට අකුරු ටික කොහෙද, ඉස්පිලි පාපිලි කොහොමද, කොතනද තියෙන්නේ කියලා ඒක බලාගෙන අපිට ටයිප් කරන්න පුළුවන්. right? එතකොට සාමාන්‍ය කියන්නේ සිංහල අකුරු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි Unicode කියන අකුරු ජාතිය. අනිත් එක තමයි True Type කියන අකුරු ජාතිය. එතකොට True Type උනත් Unicode උනත් ඔයා කීබෝඩ් එක ඔයාට මතක නම් කොතනද අයන්න තියෙන්නේ කොතනද බයන්න තියෙන්නේ ওই විදිහට කියලා එහෙම ගහලා ඉස්පිලි පාපිලි ඒකට ගැලපෙන විදිහට දාන්න පුළුවන්. හැබැයි එතනදී සමහර වෙලාවට ගැටලුකාරී තැන් එනවා. ඔය අල් මයන්න වගේ දේවල් මැනේජ් කරගන්නකොට ඒවා හරියටම ඒ කියන්නේ හල් වෙන්නේ නැහැ. ඒවා පොඩ්ඩක් ඒ වෙනවා. ඒවා හදන්න තමයි ඔය කීමෑන් ඊළඟට key web වගේ කියලා අමුතු නෙවෙයි ඒ වගේ third party softwares තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ නිතරම අපෙන් වෙන වැරද්ද හදන එක. හරි. ඊළඟට ඕගලන්ට පුළුවන් පොඩක් ඉඳපොතේ ඕගලන්ට පුළුවන් translate keyboard පාවිච්චි කරන්න. right? translate keyboards පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන Google input tool ගැන. ඊළඟට pencil කියලා software එකක් තියෙනවා. ඒතර ඒ වගේ අපිට කීබෝඩ් එක මතක තියෙන්න ඕනේ නැහැ කොතනද අයන්න තියෙන්නේ කොතනද එහෙම කියලා SMS ටයිප් කරනවා වගේ ටයිප් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ෆෝන් වල හෙලකුරු පාවිච්චි කරනවානේ. හෙලකුරු කීබෝඩ් එකේ තියෙන්නේ ෆොනෙටික් කීබෝඩ් එකක් නේ. ඒ කියන්නේ අපේ අකුරු වල සද්ද එන විදිහට අම්මා කියලා ටයිප් කරනවා නම් එහෙම ගැහුවම අම්මා කියන වචනේ ටයිප් වෙනවා. අන්න ඒ විදිහට ටයිප් කරන්න පුළුවන් softwares උත් තියෙනවා. දැන් මම ඇත්තටම මට කීබෝඩ් එකේ අකුරු කොතනද තියෙන්නේ කියලා මතක නැහැ. මම පාවිච්චි කරන්නේ ෆොනෙටික් කීබෝඩ් එකක් තමයි. ඒ වගේ කීබෝඩ්ස් කීපයක්ම තියෙනවා. Google input tool කියලා දෙනවා. Google වලින් අපිට තියෙනවා. සිංහල ෆොන්ට් කන්වර්ටර්. ඊළඟට pencil තියෙනවා. Unicode converter එක තියෙනවා. ඒ වගේ softwares තියෙනවා. ඉංග්‍රීසි එක මොකද පුතේ? ඉංග්‍රීසි එක Singlish කියලා තියෙනවා. yes Singlish කියලා තියෙනවා. Singlish කියලා තියෙනවා. සර් ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? යුනිකෝඩ් ගොඩක් එකන වර්ඩ් එකට වගේ සපෝට් එවනට ඔන්ලයින් කරන වෙබ් ඩිසයින් වගේට මේ යුනිකෝඩ් සපෝට් කරන්න නේද? ඔව් සමහර තැන් තියෙනවා යුනිකෝඩ් සපෝට් නොකරන. නමුත් අනිත් ෆොන්ට්ස් අපිට දාන්න පුළුවන්. මොකද Google input tools එකත් මේ ලේටස් මං මේ Windows 7 ගහලා තියෙද්දි මගේ එකට වැඩ කළේ නෑ Google input tools එක. 10 එකට තමයි වැඩ කළේ. ඔව් එහෙම වෙනවා. සමහර වෙලාවට compatibility නැති වෙලා යනවා. නැත්නම් ඒගොල්ලෝ version upgrade කරනකොට connect නොවි යනවා. නමුත් අපිට handle කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නැත්තේ නෑ.
හෙලකුරුලාගෙත් සර් PC version එකක් ඇවිල්ලා තියෙනවා. නෑ PC version එක ඇවිල්ලා තියෙනවද? මට දැනුවත් නෑ ඒක ගැන. ඔව් සර් මම යූස් කරන්නේ ඒක දැන්. right good. එතකොට ඒක කොහොමද පාවිච්චි වෙන්නේ? කියන්නේ අපි කීබෝඩ් එකෙන් ගහනකොට ඒ විදිහටම ටයිප් වෙනවද? ඔව් සර් normal ෆෝන් එකේ මේ කීබෝඩ් එකේ ටයිප් කරන විදිහම ටයිප් වෙනවා. හෙලකරු ඔෆිෂියල් වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එතකොට එයා කියන්නේ ෆෝන් කියන්නේ අපිට මේ කියන්නේ ඔන් ස්ක්‍රීන් කීබෝඩ් එකක් දෙනවද? නැත්නම් එයා රන් කරලා නිකන් අපේ තියෙන කීබෝඩ් එකෙන් ටයිප් කරන් යන්න පුළුවන්ද? නෑ සර් මේ අයා මේ දෙනවා අර ටාස්ක් බාර් එකේ තියෙන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න දකුණු අත පැත්තේ ඩේට් එකට ඔව් ඒ කියන්නේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න දෙනවා. ඔව් අන්න එතන දෙනවා සර් හෙලකුරු සිංහල හෙලකුරු කීබෝඩ් කියලා එකක් දෙනවා. ඒක දාගෙන ටයිප් කරාට පස්සේ ඒක දාගෙන අපි කීබෝඩ් එකෙන් ටයිප් කරාම ෆොනටික් විදිහටම ටයිප් වෙනවද? ඔව් සර්. right okay හොඳයි. හෙලකුරු කියන්නේ හොඳයි. හෙලකුරු කියලා කියන්නේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් නේ. අපිට අපේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න තියෙන එක ගොඩක් හොඳයි. හොයලා බලන්න ඕනේ. ඒක මට අලුත් දෙයක්. හරි. right. එහෙනම් අපි ඒක නම් සර් copy paste කරන්න ඕනේ. ඔව් Unicode convert එකේ වෙන්නේ copy paste කරන එක නේද? online type කරලා අපි එකෙන් copy paste කරන එක. right. හරි. අපි ඉස්සරහට යමු. ඔව් තිලක් මම අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුතේ සෙෂන් එකෙන් පස්සේ Play Store app එක ගැන. right. හරි. මෙන්න මේ flow chart එක තමයි මට ඔයගලන්ට කියලා ලියවන්න ඕනේ. මේක ටිකක් හිතලා ලියන්න ඕනේ එකක් මම මේ කියන්නේ. right. හරි. මේ තියෙන්නේ flow chart එක. හරිද? මේක ඕගොල්ලෝ පොතේ ඇඳගත්තත් කමක් නැහැ. right. මම උඩින් ප්‍රශ්නේ ලියන්නම්. සංඛ්‍යා ටිකක් විශාලක හොයන එක නේද? සංඛ්‍යා 3කින් විශාලක හොයන එක right. සමහර අය මේක කරා මට මතක නෑ. කවුරු හරි වැඩක් ඉවරයි කියලා. ඔව් සමහර අය දුන්නා. ඔව්. කමන්නේ. මේක හැමෝම try කරන්න කමන්නේ. මෙතන පරිස්සම් වෙන්න. දැන් මෙතන තියෙන selection මේ මැද තියෙන selection එකේ මුලින්ම හම්බෙන selection එකේ yes පැත්තටත් condition එකක් තියෙනවා no පැත්තටත් condition එකක් තියෙනවා. අපි else if පාවිච්චි කරන්නේ no පැත්තෙන් යනකොට yes පැත්තෙන් යනකොට if එකක් ඇතුලේ තව if එකක් පාවිච්චි කරන්න පුළුවන්. right. හරි. ඕක ඔළුවේ තියාගෙන කරා. if එක ඇතුලේ සර් වෙනම if එක නේ. ඔව් if එක ඇතුලේ තවත් if එකක් අපිට ඕපන් කරන්න පුළුවන්. ඒක else if එකක් නෙවෙයි. else එකත් එක්ක ඕපන් කරන if එකක් නෙවෙයි. if එක ඇතුලේම තව if එකක් ඕපන් කිරීමක්. හිතලා කරන්නකො මම මේක දෙන්නේ හිතලා කරන්න. මම උඩින් සිංහල ප්‍රශ්න ලියනවා. සර් දෙන්න එකත් එක්ක if එකක් නැහැ. ඔව් දෙන්නකත් එක්ක ඊළඟට දෙන්නකට පස්සේ ඊළඟට if එකක්. දෙන්නකට පස්සේ යටින් වෙනම if එකක්. හොඳයි. මම සිංහල ප්‍රශ්නේ උඩින් ලියනවා. දෙන ලද සංඛ්‍යා 3කින් විශාල සංඛ්‍යාව පෙන්වීමට ගැලීම් සටහනක් දෙන්න. ඒකටම අපි දාගමු ඊට අදාළ ව්‍යාජ කේතය ලියන්න. right. ඉංග්‍රීසි ළමයින්ට ප්‍රශ්න තියෙනවා එතන. draw a flow chart to display maximum number out of 3 given numbers. positive. දෙනලද ධන සංඛ්‍යා 3කින් වෙන්න ඕන මේක හදාගන්න. ධන සංඛ්‍යා 3. දෙනලද ධන සංඛ්‍යා 3කින් විශාල සංඛ්‍යාවක් පෙන්වීමට ගැලීම් සටහනක් අඳින්න. බලන්න ඕක පැටලෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අලුත් දෙයක් නේ.
සර් ඔව් පුතේ. සර් අපිට වැඩියම යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ Google Sites කියන එකද නැත්නම් බ්ලොගර් එකද? Google site එක Google දෙන්නම සයිට් නෙමෙයි සර් Google වෙබ් ඩිසයිනර්. බ්ලොගර් එකයි Google sites කියන දෙකම අපිට third party sites හදලා දෙන කට්ටිය. කියන්නේ ඒගොල්ලන්ගේ domain එකක් ඇතුලේ තමයි අපේ ඒක හදන්නේ. එතකොට ඒකෙත් සර් අපිට කස්ටම් ඩොමේන් එකකුත් දාගන්න පුළුවන්. කස්ටම් දාගන්න පුළුවන්. අපි කස්ටම් ඩොමේන් එකක් පර්චේස් කරන්න ඕනේ. නැත්තම් අපිට එන්නේ ඔය බ්ලොගර් හදනවා වගේ ඒ බ්ලොගර් සයිට් එකේ සබ් ඩොමේන් එකක් තමයි අපිට එන්නේ. එතකොට ඔතනදී Google සයිට් එක ඩෙවලොප් කරන එක කම්පැරටිව්ලි ලේසි ඇති කියලා හිතනවා. සහ ඒක මේ Google වෙබ් ඩිසයින් එකද? ඔව් කම්පැටිබල් ඇති කියලා මම හිතනවා. මොකද Google කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් එළියට දානකොට පබ්ලිෂ් කරන්නත් ලේසි. ඔව් ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එළියට දානකොට දාන්නේ හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි. ඒක නිසා මට හිතෙනවා බ්ලොගර් වලට සාපේක්ෂව සමහරට බ්ලොගර් එකේ ෆැසිලිටිස් වැඩි වෙන්න පුළුවන්. හැබැයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි පැත්තෙන් ගත්තොත් Google ප්‍රොඩක්ට් එක හොඳ ඇති කියලා හිතනවා. අර සර් මේ වෙබ් ඩිසයින් Google වෙබ් ඩිසයින් එකේ සර් ලේසි වැඩ කරන්න ඒකට පබ්ලිෂ් කරන්න යම් පොඩි අවුලක් තියෙනවා. ඒකේ මොකක්ද අවුල වෙන්නේ? ඒ පබ්ලිෂ් කරාම අපිට හොයාගන්න බෑ පබ්ලිෂ් වෙන විදිහ. ලින්ක් එකේම හොයන්න බෑ. සර් ඒකේ උඩ තියෙනවා මේ ලින්ක් එක කොපි කරගන්න තැනක්. එහෙනම් ලින්ක් එක මම අයිකන් එක ලොකුවට දාලා වැඩ එතන කරලා අපේ නෑ වෙබ් එකේ ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. බලන්න ඉතින් ඕක හිමින් එක්ස්පීරියන්ස් කරලා තමයි හොයාගන්න දෙන්නේ. රයිට් හරි. ඒක ඉවර කරමු. ලේසි සර් ඒක මුකුත් කෝඩ් එකම ගහන්න නෑ ඔටෝ නිකන්. ඔව්. ඒ කියන්නේ අපිට අර drag and drop විදිහට තියෙන නේද? ඔව් ටෙම්ප්ලේට් එක ඒගොල්ලෝ දෙනවා අපිට නිකන් උඩ ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඔව්. ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉසුක first input එක තියෙන්නේ xy and ඊළඟට xy and z xy and z මේ මම මේ කොළ පහටින් ඇඳලා තියෙන රවුන්ඩ් ටික ඇඳ ගන්න එපා පුතේ. ඒක මම ඒ තව පන්තියකට විස්තර කරනකොට ඇඳපු දේවල් ටිකක් එතන තියෙන්නේ. මේ කොළ පාට රවුම් ඇඳ ගන්න අවශ්‍ය නැහැ. රතු පාටින් තියෙන ෆ්ලෝ chart එක විතරක් ඇඳ ගන්න. හරි මං දැන් වෙලා 5:56යි 6:03 වෙද්දි මං අඳින්න පටන් ගන්නවා මේක. ඊට කලින් ඉවරුනොත් කියන්න.
සර් ඔබද සර් මට මම මේ දැක්ක විදිහට මේ Google sites වල එක අඩුපාඩුවක් තිබ්බා සර්. ඔව් මොකක්ද අර බ්ලොග් එකේ පුළුවන් නිසා අපිට HTML වලිනුත් බ්ලොග් එකේ පුළුවන් අපිට ප්‍රෝග්‍රෑම් එක හදන්න. ඒ කියන්නේ ඒකොල්ලෝ දීලා තියෙනවට අමතරව අපිට HTML වලිනුත් හදන්න පුළුවන් නේ. Google site වල ඒක නෑ. හැබැයි ඒක සාමාන්‍යයෙන් සයිට් එකක මේන් කම්පෝනන්ට් එකක්. ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැද්ද දන්නේ නේද? සමහර විට. හැබැයි enable කරයි. මොකද සාමාන්‍යයෙන් Google sites තාම දීලා නෑ සර්. තාම දීලා නෑ option එක. මොකද සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් හදනකොට ටිකක් කම්පිටිටිව් විදියට හදනවා. Google ලගේ forms එක එහෙම මාරම user friendly සර්. ඔව්. ඒ කියන්නේ සර් ඒකොල්ලොන්ගේ පුළුවන් ටෙක්ස්ට් එකක් වගේ එකක් මේ HTML වලින්ම ප්‍රෝග්‍රෑම් කරලා දාගන්න. අපේ මුළු වෙබ් පේජ් එකම HTML වලින් හදලා ඒ කියන්නේ පේජ් එකට login වෙද්දී password එකක් protect කරනවා වගේ ඒ වගේ එකක් HTML ප්‍රෝග්‍රෑම් කරන්න ඒකොල්ලෝ දෙන්නේ. සමහර විට තාම ඕක බීටා ටයිප් එකේ තියෙන්න පුළුවන්. තිබිලා සමහර වෙලාවට ඉස්සරහට දාන්න පුළුවන් බලමු කොහොමද කියලා. සමහර සර් ඒගොල්ලෝ ගොඩක් එහෙම දෙන එකක් නැතුව ඇති. කියන්න බෑ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එක ඔය ටෙස්ට් කරගෙන යනවා ඇත්තේ. ඒක නිකන් දැන් ෆ්‍රී version එකක් දෙන්නේ තනිත් එක. ඔව් ඒක තමයි. ඒක සමහර විට ෆ්‍රී version එකේ ඒ ability එක නැතුව ඇති. හැබැයි ඒක බ්ලොගර් විතරයි සර් වෙතින් තාම. නෑස ඒක මේ ඒකොල්ල කියන එක ප්‍රොඩක්ට් එක පේ කරන්න ඔප්ෂන් එකක් දීලා නැහැ. සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි දෙන්නේ. ෆ්‍රී තමයි දෙන්නේ. බ්ලොගර් එකේ උනාට බ්ලොග් එකක් ෆ්‍රී නේ. බ්ලොග් එකේ උනාට තියෙනවනේ එඩිටර්ස්ලා කරගන්න පුළුවන් වෙන විදිහ. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටග්‍රේට් කරයි බොහොම ඉක්මනට. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් දෙනකොට හරි කම්පිටිටිව් විදියට දෙනවා. අඩුපාඩු තියන්න දෙන්නේ නැහැ. දාලා තියෙන ඒවල නම් මේ තියෙන හැම එකක්ම හැලුම උඩින්ම තියෙන්නේ ඒකොල්ලෝ දාලා තියෙන එක තමයි ට්‍රාන්ස්ලේටර් එක වගේ ඒවා. right ඉවරද කට්ටිය? ඔව් සර්. හරි. අනිත් අය තාම ලියන කවුරු හරි ඉන්නවද? මං ප්‍රශ්න සාකච්ඡා කරන්න ගන්න. හරි. කතා කරමු එහෙනම්. right. මම දැන් සූඩෝ කෝඩ් එක ලියනවා සිංහලෙන් මොකද මේ ෆ්ලෝ chart එක ඉංග්‍රීසි වලින් තියෙන නිසා. right. මම චුට්ටක් පොඩි කරගන්නම් මෙයා තව. හරි. right. එතකොට අපිට පුළුවන් මේක පටන් ගන්න ආරම්භය කියලා නේද? ආරම්භය ඊළඟට enter number and consider them as x y z. එතකොට අපිට කියන්න පුළුවන් අගයන් 3ක් ඇතුළත් කර අගයන් 3ක් ඇතුළත් කරන්න එය x y z ලෙස සලකන්න. හරි. ඔන්න ඊළඟට තමයි අපේ කොන්දේසිය එන්නේ. පළවෙනි කොන්දේසිය. if කොන්දේසිය මොකද්ද? x විශාලද y ට. then දැන් yes පැත්තට ගියාමත් කොන්දේසියක් තියෙන්නේ no පැත්තට ගියාමත් කොන්දේසියක් තියෙන්නේ. එහෙනම් yes පැත්තට යන එකේදී අපිට කොන්දේසියක් හම්බෙන්නේ. එතකොට දැන් මේ මම ලියලා තියෙන කොන්දේසියට යටින් ලියන්න ඕනේ එයා සත්‍ය නම් මොකද කරන්න කියලා. ඒතර සත්‍ය නම් මොකද්ද කරන්න කියලා ගිහිල්ලා බලනකොට තව කොන්දේසියක් තියෙනවා. එහෙනම් අපි තව if එකක් ගන්නවා. මොකද මේකේ තියෙන කොන්දේසි තුනම if conditions තුනක්. if එයාගේ කොන්දේසිය මොකද්ද? x විශාලයි z then
එයාගේ ES එකේ කියලා තියෙනවා display x as maximum value. ඒ කියන්නේ x විශාලම අගය ලෙස පෙන්වන්න. එයාගේ else එකක් තියෙනවා නේද? එයාගේ else එකේ ඇවිල්ලා කියන්නේ display z as maximum value නේද? එහෙනම් z විශාලම අගය ලෙස පෙන්වන්න. ඔන්න එතකොට මෙන්න මෙයාගේ වැඩේ ඉවරයි. එයාගේ වැඩේට ආවේ කොහමද? මෙයාගේ ES කියන පාත් එකකින්. right? දැන් මෙයාගේ වැඩේ ඉවර වෙනවා කියලා කියන්නේ මෙයාගේ ES කියන පාත් එකේ කරන්න තිබ්බ වැඩෙත් ඉවර වෙනවා. දැන් තියෙන්නේ no කියන පාත් එකට එන්න මේ ලොකු කන්ඩිෂන් එකේ අපිට ගත්ත පළවෙනි මෙන්න මේ කන්ඩිෂන් එක. right? හරි. එතකොට no කියන පාත් එකේ අපි දන්නවා else එක පාවිච්චි කරන්න ඕනේ. no කියන පාත් එකේ ඉස්සරහට යනකොටම තව කන්ඩිෂන් එකක් හම්බෙනවා. ඒ කියන්නේ else if එකක් තියෙන්න ඕනේ නේද? එහෙනම් මේ else එක මෙතනින් ඉවරයි. එතකොට මේ if එකත් මෙතනින් ඉවරයි නේද? මේ පොඩි if එක මෙතනින් ඉවරයි. ඒක නිසා මේ if එකේ end එක මෙතනින් තමයි දාන්නේ. ඔය nested if කියන condition එක nested if කියන concept එක හරියටම සිද්ධ වෙන්නේ මෙතන. if එකක් ඇතුලේ තව if එකක්. මේ පොඩි if එක ඉවර වුණාම අපි අරගන්නවා else. right? ඇයි අපි මෙයාව මෙතනින් end කරේ? මේ second if එක මෙන්න මෙයා. මෙන්න මෙයාගේ වැඩ කටයුතු ටික මෙතනින්ම ඉවර වෙනවා. right? ඒක නිසා යා මෙතනින් අපිට ඉවර කරන්න පුළුවන්. right? else එකේ if එක අපිට ඕනේ if එකේදී අහනවා y larger than z කියලා නේද අහන්නේ කොහොමද? තප්පරයක් ඉන්න ළමයි white board එක පොඩ්ඩක් හිරවලා තියෙන්නේ. ඔව් y larger than z නේ. මෙයාගෙන් අහනවා y larger than z. then එයාගේ ES උනොත් එයාගේ පැත්තෙන් ES උනොත් අපි කියනවා y විශාලම අගය ලෙස පෙන්වන්න. එයාගෙත් තියෙනවා else එකක් නේද? else z විශාලම අගය ලෙස පෙන්වන්න. නේද? ඔන්න එතකොට එයාගේ else එකෙන් ඒ පැත්ත ඉවර වෙනවා. එහෙනම් මෙතනින් අපිට end if එකක් ලියන්න පුළුවන්. මේ end if එක අයිති වෙන්නේ මෙයාට නේ. ඒ වගේම මේ ලොකු if එක තාම open. මෙයා තාම open. එයාගේ else එක තමයි අපි මෙතන ලිව්වේ. එහෙනම් එයාවත් අපි end කරන්න. කොට ඒ end if එකයි. ඒ වගේම තමයි අපේ ආරම්භයට අදාළව තියෙන අවසානය කියන එකත් මේකට යටින් ලියවෙන්න ඕන. මගේ වැඩේ පබ්ලික් වුණා කො බලන්න. හරි මගේ ස්ක්‍රීන් එක එහෙට මෙහෙට වෙලා උත්තර වෙනස් වුණා. එතකොට end if දෙක ඉවර වුණාම අවසානයේ end if දෙකට පස්සේ අවසානයේ කියන වචන ලියවෙන්නත් ඕනේ. එතකොට තමයි program එක totally complete වුණා වෙන්නේ. හරි. right.
හරි ගැටලු තියනවාද? වැරදි තියන අය ඉන්නව නම් හදාගන්න. මම මේක දාලා ලියන්න කරලා. එන්ඩෙස් අවසානය. හරි. ඔව් ඇයි සුක හිතන්නේ ඇත්තටම මැක්සිමම් වැලියු එකක් නැහැ කියලා? ඉසුකට ඕක හොයාගන්න පුළුවන්. ඉසුක අංක 3ක් දීලා ඒ අංක 3 XYZ කියලා සලකලා අරගෙන යන්නකො. ඔයාලට උත්තරේ එන්නේ නැද්ද කියලා බලන්න. right හරි. අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න මං විනාඩි 2ක් දෙනවා. 9:11යි වෙලාව 9:13 වෙනකොට ඉවර කරන්න ඕනේ.
right තිලක් මං ඉවරුණාම ප්‍රශ්නට උත්තර දෙන්න. හරි. අපි දැන් යනවා iteration එකක් කොහොමද handle කරගන්නේ කියන එක. right iteration එකක් කියලා කියන්නේ මොකද්ද? පුනර්කරණයක්. නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවලිය. right ඒතර පුනර්කරණය කියන එක අපි කතා බහ කරා මතකද? මේ තේ කෝප්පේ ගැටලුව පාවිච්චි කරලා අර ඒක රසවත් තේ කෝප්පයක් වෙනකම් අපි කොහොමද ඒක එකම ක්‍රියාවක් නෙමෙයි ක්‍රියා කීපයක් නැවත නැවත සිද්ධ කරේ කියලා. ඒ වගේම තමයි අපි example එක පළවෙනි example එක විදිහට අපි කතා කරා පරිශීලකයාගෙන් අගයක් ලබාගෙන ඒක දෙකෙන් ගුණ කරලා පිළිතුර ප්‍රදානය කරන ආකාරයේ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න පරිශීලක බිඳුව හෝ ඍණාගයක් ආදානය කළ විට මෙම වැඩසටහන නිමා විය යුතුයි. right ඒ කියන්නේ ඒ වෙනකම් අපිට මේ වැඩසටහන නැවත නැවත ක්‍රියාත්මක කරගන්න ඕනේ. right එතකොට තත්පරයක් දෙන්න දරුවනේ මට ස්කෝලින් පණිවිඩයක් තියෙනවා විනාඩියක්. හරි එතකොට අපි ඇඳපු ෆ්ලෝ chart එක තමයි මේ තියෙන්නේ නේද? ස්ටාර්ට් කරා අගයක් ලබා ගත්තා. අපි අපේ ප්‍රශ්නය අහනවා අගය බිඳුවට වඩා විශාලද කියලා ධනාගයක්ද කියලා. ධනාගයක් නම් දෙකෙන් ගුණ කරනවා පිළිතුර ප්‍රදානය කරනවා. එතකොට බිඳුව හෝ ඊට අඩු අගයක් දීපු ගමන් මෙතන තියෙන කන්ඩිෂන් එක මේ අපි පාවිච්චි කරලා තියෙන කොන්දේසිය නැත කියන පිළිතුර අපිට දෙනවා. බිඳුව හෝ ඍණාගයක් දීපුවම එතකොට අපිට මේක ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න පුළුවන්. දැන් මෙයාව සූඩෝ කෝඩ් එකට දාගන්නකොට අපිට තියෙනවා බොහෝම පරිස්සමෙන් කළ යුතු වැඩක්. right පළවෙනි දේ තමයි ඕගොල්ලන්ගේ iteration එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අඳුන ගන්න ඕනේ. කියන්නේ පුනර්කරණය සිද්ධ වෙන්නේ කවුරු අතරද මොන පියවර ටිකේද? දැන් අපි මේක ගත්තොත් කොහොමද වෙන්නේ? අපිට පුනර්කරණය සිද්ධ වෙනවා මම මේ මාක් කරන පාර දිගේ නේද? පේනවද? මේ පොඩි කොටසෙත් පුනර්කරණයට අදාළ නේද? ඒතර පුනර්කරණයේදී ඕගලන්ට එන්න පුළුවන් එක concept එකක්. නැත්නම් concept එකක් කියනට වැඩිය එක්තරා අවස්ථාවක් මෙතනදී පෙන්වලා තියෙනවා. ඒ තමයි පුනර්කරණය නිර්මාණය වෙනකොට නැත්නම් පුනර්කරණය ඇතුලේ තියෙන යම් කිසි දෙයක් යම් කිසි එකක් හෝ දේවල් කීපයක් පුනර්කරණයට පිටිනුත් අපිට භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. right දැන් අපි මේ flow chart එක ඇඳගත්තොත් අපේ condition එක තියෙන්නේ මේ මැද. අපි සාමාන්‍යයෙන් පුනර්කරණයක් handle කරන්න පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක තමයි ජෙනරලි පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක. සාමාන්‍ය විදිහට පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක තමයි while කියලා කියන්නේ. while 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 වලට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් repeat until කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ වගේම for කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් ඔය ස්ට්‍රක්චර්ස් දෙකම ඕගොල්ලන්ට කතා කරන්නේ Pascal කරගෙන යනකොට while එක තමයි අපි මේ pseudo code යන අතරතුරේ කතා බහ කරන්නේ. ඒතර while structure එක මෙන්න මේ වගේ.
අපේ කෝඩ් එකේ යම් කිසි තැනක අපිට while structure එක කියන්නේ කොන්දේසිය හම්බ වෙනකොට while structure එක යොදා ගන්න පුළුවන්. මෙතන අපි ලියනවා කොන්දේසිය. ඊට පස්සේ then කියලා එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ කොටස ඇතුලේ මේ ටිකේ අපි ලියනවා කොන්දේසිය සත්‍ය විට කළ යුතු දේ. හොඳට මතක තියාගන්න මේ while එක වැඩ කරන්නේ කොන්දේසිය සත්‍ය නම් තමයි එයා while එක ඇතුළට අරගන්නේ. කොන්දේසිය අසත්‍ය නම් while එක ඇතුළට ගන්නෙ නැහැ. දැන් ඕගලන්ට එන පළවෙනි අභියෝගය තමයි මේ iterate වෙන පාර. iterate වෙනවා කියලා කියන්නේ මොකද්ද? පුනර්කරණය වෙනවා. කැරකෙන විදිහට යනවා. ඒ පුනර්කරණය වෙන පාර flow chart එකකදී අපිට ඔව් කියන පාර පැත්තෙන් පුනර්කරණය වෙන්නත් පුළුවන්. නැත කියන පැත්තෙන් පුනර්කරණය වෙන්නත් පුළුවන්. නේද? මෙයා නැවත නැවත සිදුවීමක් නෙවෙන්නේ. ඒක කොන්දේසිය සත්‍ය විට නැවත නැවත සිදු වෙන්නත් පුළුවන්. කොන්දේසිය අසත්‍ය විට නැවත නැවත සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි සූඩෝ කෝඩ් එක පැත්තට එනකොට සූඩෝ කෝඩ් එකේ මෙතන කොන්දේසිය සත්‍ය නම් තමයි එයා පුනර්කරණය කරන්නේ නිතරම. නේද? මෙයාගේ කොන්දේසිය නිතරම සත්‍ය වෙන්න ඕනේ. පුනර්කරණයක් වෙන්න. එතකොට දැන් මේ මම මේ ඇඳලා තියෙන ෆ්ලෝ chart එකේ කොන්දේසිය අපිට එහෙම්ම අරගෙන මෙතනින් කියන්න පුළුවන් මැච් කරනකොට හේතුව තමයි මෙයා පුනර්කරණය වෙන්නේ ඔව් කියන පැත්තෙන් yes කියන පැත්තෙන්. දැන් අපි මේක if condition එක කතා කරනකොට පොඩ්ඩක් කතා කරා. මෙයා no කියන පැත්තෙන් iterate වුණොත් අපි ආව pseudo code එකට ගන්නකොට කොන්දේසියට මොකද්ද කරන්න ඕනේ? කියන්න බලන්න. chat එකේ උත්තරයක් එවන්න බලන්න. මොකද්ද කොන්දේසියට කරන්න ඕනේ? ඔව්. නැත කියන පැත්තෙන් iterate වෙනවා නම් අපිට මේ කොන්දේසිය ඒ විදිහටම පාවිච්චි කරන්න බෑ. මොකද ඒ විදිහටම පාවිච්චි කරොත් මෙතනදී කොන්දේසිය බොරු බවට පත් වෙනවා. අපි නැත කියන පැත්තෙන් පුනර්කරණය වෙන එක මෙතන දැම්මොත් ඒ විදිහටම කොන්දේසිය අසත්‍ය වෙනවා. අසත්‍ය වුණොත් මෙතනට එන්නේ. ඒක නිසා අපි කොන්දේසියට මොකද්ද කරන්න ඕනේ? කාටද කියන්න පුළුවන් අදහස? end while වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි පුතේ. කොන්දේසිය අසත්‍ය වුණොත් එකපාර end while එක යවනවා. ඔව්. හිමංස කියන කතාව හරි. නමුත් දැන් මට අවශ්‍ය මේ පුනර්කරණය මේක ඇතුලේ සිද්ධ කරවන්න. එතකොට මට මේ කොන්දේසිය වෙනස්කමක් කරන්න වෙනවා. මතකද අපි අර flow chart එක මේ selection කතා කරනකොට අපි කිව්වා selection එකේ years path එකේ එක්කෙනෙක් නැත්තම් එයාව years path එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ කියලා. එතනදී අපි කොන්දේසියට යම්කිසි දෙයක් කරා. මොකද්ද අපි කොන්දේසියට කරේ? මතකද කොන්දේසිය එයාගේ සම්පූර්ණ විරුද්ධ පැත්ත පාවිච්චි කරනවා. කොන්දේසිය තනිකරම එයාගේ ප්‍රතිවිරුද්ධාගයට අරගන්න ඕනේ. අපි තැන ආවයින් පස්සේ බලමු. ඒ වගේ තැනක් ආවම කතා බහ කරමු. right? හරි. මම දැන් මේ කියන කෙනාව මේ ස්ට්‍රක්චර් එකට දාන්න හදන්නේ. while ස්ට්‍රක්චර් එකට දාන්න හදන්නේ. right? while ස්ට්‍රක්චර් එකට දානකොට බලන්න සිද්ධ වෙන විදිහ. ඊට කලින් අපි මෙයාව පොඩ්ඩක් ලියා ගමු නේද? පුනර්කරණය වෙන විදිහ.
හරි. ඔයගොල්ලෝ පොතේ මාතෘකාව ලියා ගන්න. පුනර්කරණයක් ව්‍යාජ කේතයක් තුල නිරූපණය. පුනර්කරණයක් ව්‍යාජ කේතයක් තුල නිරූපණය. ඒ කියලා මම මේ ඇඳලා කියන එක ඇඳ ගන්න. ඉංග්‍රීසි අය ලියා ගන්න. Structure of an iteration, structure of an iteration, structure of an iteration in a pseudocode. Structure of an iteration in a pseudocode. හරි ඉවරද? හරි right එතකොට අදට අපි ක්ලාස් එක මෙතනින් අතර කරමු මොකද වයිල් එක ගැන කතා කරොත් අපි ටිකක් ඉස්සරහට යන්න ඕනේ කොහොමද දේවල් ටික කතා බහ කරන්න කියලා දැන් 6:29යිනේ ඒක නිසා ඊළඟ දවසේ අපි වයිල් එක පටන් අරගෙන දේවල් ටික ඉවර කරගමු right එහෙනම් අදට අපි මෙතනින් අතර කරමු ඔව් තිලක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා නේද ඔව් Play Store එක කම්පියුටර් එකකට ගන්නවා නම් අපිට පුතේ ඒකට ඉමියුලේටර් එකක් පාවිච්චි කරන්න ඕනේ ඉමියුලේටර් software emulators නේද ඔව් ඉමියුලේටර් එක එක જાති ඉමියුලේටර්ස් තියෙනවා ඔව් එකයි LD එකයි හොඳයිස ගේම් ලූප්ස් බෑ ගන්න ඔව් ගොඩක් එමියුලේටර්ස් දැම්මට පස්සේ මැෂින් එක ස්ටක් වෙනවා ඔව් මොකද ඉමියුලේටර් එක කියලා කියන්නේ සෑහෙන ලොකු මෙමරි එකක් පාවිච්චි කරන එකක් අනිත් එක ඉමියුලේටර්ස් ගන්නකොට ටිකක් පරිස්සමෙන් හරි දැන් අනිත් අය ප්‍රශ්න තියෙන කට්ටිය ඉඳලා අනිත් කට්ටිය ලීබුණාට ප්‍රශ්නයක් නැහැ රයිට් අදට අපි මෙතනින් සෙෂන් එක එන්ඩ් කරමු ටෙක්නෝස්පොට් කියන වෙබ් එකේ තියෙනව නේද මම පුතේ හරියටම වෙබ්සයිට් පැත්තෙන් නම් ඕක ගැන දන්නේ නැත